අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ. මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය. කොවිඩ් මර්ධන එන්නත මෙම සතිය තුළ ශ්‍රී ලංකාවට එන්නත්කරණය පසු දිනම ආරම්භ කරනවා. රාජ්‍ය ඇමති සුදර්ශනී කියයි. කොවිඩ් වැළඳුණු මන්ත්‍රී වසන්ත යාපාගේ PCR පරීක්ෂණ ලැබී ඇත්තේ දින 8කට පසුව බවට හෙළිවෙයි. ලොව පුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 100යි ඉක්මවයි. ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ අනිවාර්ය බහුමදානය නතර කරන්න ජගත් සංවිධානය ඉල්ලයි. අපේ ස්ථාවරයේ වෙනසක් නැහැ. හිතුවක්කාර තීරණ ගන්නත් බෑ. ඇමති කෙහෙලියගෙන් පිළිතුරු. වත්මන් ආණ්ඩුවේ අලුත්ම චක්‍රය සජිත් හෙළි කරයි. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය. දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ දූෂිතයින් බේරා ගැනීමටයි ජනතා විමුක්ති පෙරමුණෙන් චෝදනා. දින 5කට මරණ 30යි 100කට අධික පිරිසකට තුවාල. මාරක රියානතුරු දිනෙන් දිනම ඉහළට. දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය. කොවිඩ් මර්ධනය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙම සතිය ඇතුළතදී ශ්‍රී ලංකාවට රැගෙන විත් ඊට පසු දින එන්නත් කිරීම ආරම්භ වන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා. මෙරට COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 60,000 සීමාව ආසන්නයට පැමිණ ඇති පසුබිමක කොවිඩ් මර්ධනය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙම සතිය තුළදී ශ්‍රී ලංකාවට රැගෙන විත් පසු දින සිට එන්නත් කරන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙලෙස අදහස් පළ කළා. අපි මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට ඉතාමත්ම පැහැදිලි පැහැදිලි ඉන්නවා මේ එන්නත්කරණය රටට හඳුන්වලා දෙන්න. විශේෂයෙන්ම අපිට මේ සතිය ඇතුළත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කියන එන්නත අපිට රටට ලැබෙනවා. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ ඍජු මැදිහත් වීම යටතේ ඉන්දියානු රජයෙන් අපිට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ලබා දීමට කටයුතු කරගෙන යනවා. දැන් මේ සතිය ඇතුළත අපිට මේ එන්නත ලංකාවට එනවා. ඒ ලැබිච්ච වහාම ඊළඟ දවසේ ඉඳලා අපි එන්නත්කරණය ආරම්භ කරන්න මේ වෙනකොට සියලුම සැලසුම් සකස් කරලා තියෙනවා. ගිය සතිය අන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරීක්ෂණය යටතේ පෙරහුරුවක් ස්ථාන 3ක පවත්වලා ඒ අපිට තියෙන ශක්තියින් සහ එන්නත්කරණයේදී එන්න පුළුවන් ගැටලු හඳුනා ගැනීමක් සිද්ධ කරලා තියෙනවා. එන්නත්කරණය ඇත්තටම ආරම්භ කිරීම සඳහා හඳුනාගෙන තියෙනවා ප්‍රමුඛතා කණ්ඩායම්. මේ ප්‍රමුඛතාවයේ මේ පළවන වටේ මාත්‍රා ලක්ෂ 6ක් එනකොට අපි හඳුනාගෙන තියෙනවා කොවිඩ් මර්ධනයේ ඉදිරිපෙළේ කටයුතු කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම දෙනාත් ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ කණ්ඩායමත් එකතු කරගත්තම ලක්ෂ 3කට ආසන්න පිරිසක් ඉන්නවා. පළවෙනි මාත්‍රාව ලබා දීලා සති 3කින් දෙවෙනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරනවා. ඒ අතර අපිට COVAX පහසුකම හරහා 120ක එන්නත් ප්‍රමාණයක් නොමිලේ ලැබෙන්නත් නියමිතයි. ඊට අමතරව අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලදී අරගෙන රටේ ජනතාවට ප්‍රමුඛතාගත කරලා තියෙන ලැයිස්තු අනුව ඒ එන්නත ලබා දීම සඳහා මේ වෙන විට රජය සෑදී පැහැදී ඉන්නවා කියන පණිවිඩය අපි ඉතාමත්ම ලබා දෙනවා. COVID-19 වෛරසය මර්ධනය සඳහා මෙරටට ගෙන ඒමට නියමිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත සඳහා මහජනතාව දක්වන ප්‍රතිචාරය පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ චර්යා පරීක්ෂණ ඒකකය මගින් සමීක්ෂණයක් සිදු කර තිබෙනවා. අදාළ සම්පූර්ණ නියදීන් 99.3කට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී තිබෙන්නේ. එන්නත්කරණය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. එන්නත රටට පැමිණීම තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී කොවිඩ් පාලන ක්‍රමවේදයේ යම්කිසි වෙනසක් වෙයි කියලා. නමුත් ජනතාව වශයෙන් අපි තේරුම් ගන්න ඕනි කාරණේ තමයි එන්නතකින් ලැබෙනා වූ ප්‍රතිශක්තිකරණය ලැබිලා එන්නත මගින් කොවිඩ් පාලනය කිරීමේ ක්‍රමවේදය සාධනීය මට්ටමකට ගේන්න නම් ඒකට සැලකිය යුතු කාලයක් ගත වෙනවා රටක් තුල. ඒ නිසා කිසිදු ලෙසකින් එන්නත රටට පැමිණෙයි කියලා අපිට කිසිදු ලෙසකින් අපි දැන් අනුගමනය කරන්නා වූ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද ඒ වගේම මේ රෝගයේ පැතිරීම සහ බෝවීම කියන ක්‍රියාවලිය පාලනය කිරීම සඳහා දැනට අපි අනුගමනය කරන්නා වූ සෞඛ්‍ය සහ සනීප ආරක්ෂක ක්‍රමවේද කිසිදු අයුරකින් ලිහිල් කිරීමට බෑ. එන්නතක් සාමාන්‍යයෙන් රටක් තුල සාමාන්‍යයෙන් රටේ ජනගහනයෙන් 70%ක්වත් දුන්නොත් තමයි එන්නත මගින් පමණක් රෝගය පාලනය කිරීමේ සැලකිය යුතු මට්ටමකට රටක් ළඟා වෙන්නේ. ඒ මට්ටමට එන්න සෑහෙන කාලයක් යයි.
මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී සිටින මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ PCR පරීක්ෂණ වාර්තාව ලැබී ඇත්තේ දින 8කට පසුව බවයි ඒ මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. එසේම කොවිඩ් වෛරස් මර්ධන එනත සම්බන්ධයෙන්ද ඒ මහතා මෙලෙස අදහස් පළ කළා. විපක්ෂයේ සමහර වෙලාවට කියා සිටිනවා මේ එන්නත ඇත්ත වශයෙන්ම තියෙන්නේ කවද්ද කියලා. ඇත්තටම අපි දන්නවා දැන් අර ඉන්දියාවේ ඒ වගේම මාලදීවයේ ඒ වගේම බංග්ලාදේශයේ වගේ රටවල් වල අර මිලියොන්ට පූසොට ටෙස්ට් කරන්න ගන්නවා වගේ තමයි එන්නත් ගහන්නේ. අතිගරු ජනාධිපතිතුමා මේ එන්නත් ලබා ගන්න එක ප්‍රමාද කරනවා කියලා කවුරු හරි කරන මේක පොල් කතාවක්. ඒසොල්ල මම ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 287 දක්වා ඉහළ ගොස් ඇති බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ගාල්ල ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවසක සිදු කළ PCR පරීක්ෂණ 70කදී එම වැඩිහිටි නිවාසයේ පුද්ගලින් 5 දෙනෙකු COVID ආසාදිතින් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සිදු කළ PCR පරීක්ෂණවලදී පුද්ගලින් 7 දෙනෙකු COVID ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. කුලියාපිටිය කොංගොල්ල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකු COVID-19 වෛරස් ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග අදාළ මංගල උත්සවය සඳහා සහභාගී වූ පවුල් 35කට අයත් පුද්ගලින් 100කට අධික පිරිසක් නිරෝධායනය කිරීමට කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද කටයුතු කළා. බස්නාහිර පළාත තුළ පාසල් බස් රථ ආශ්‍රිතව ඊයේ දින රියදුරන් හා රිය සහායකින් 1000ක් පමණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කෙරෙනු අතර ඉන් පුද්ගලයන් 30 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය දින කිහිපය තුළ පොදු ප්‍රවාහන සේවාවල පාසල් බස් රථවල රියදුරන් කොන්දොස්තරවරුන් සහායකින් 1000ක් පමණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට බස්නාහිර පළාත තුළ යොමු කර තිබෙනවා. එයින් 30 දෙනෙක් කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගෙන තිබෙනවා. එම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. මීට අමතරව විශේෂයෙන්ම ලබන බ්‍රහස්පතින්දා අනිද්දා දිනේ සිට බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් වල බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කරන සියලුම වාහන ස්ථාන 11කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබනවා. ගෝලීය COVID-19 වෛරසය හමුවේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව කෝටි 10 ඉක්මවා ගොස් තිබෙනවා. වෛරසය හමුවේ ලොව පුරා අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව 21,48,000කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඇමරිකානු මොඩර්නා සමාගම නිෂ්පාදනය කළ කොවිඩ් මර්ධන එන්නත මගින් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද සාර්ථකව මර්ධනය කළ හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ඒ විද්‍යාඥයින් පරීක්ෂණාගාරවල සිදු කළ මූලික අධ්‍යයනයකින් අනතුරුව සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් හා දකුණු අප්‍රිකාවෙන් සොයාගත් කොවිඩ් වෛරස් නව ප්‍රභේද මොඩර්නා එන්නත මගින් සාර්ථකව වළක්වන බවයි. එසේම බ්‍රිතාන්‍යයෙන් හමු වූ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය 70%කට වැඩි ප්‍රචාරණ හැකියාවකින් යුක්ත වන අතර එම වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ රුධිර සාම්පල යොදා ගනිමින් මෙම අධ්‍යයනය සිදු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු අනිවාර්යෙන් ආදාහනය කිරීමේ පිළිවෙත ශ්‍රී ලංකාව විසින් අත්හළ යුතු බව ජගත් සංවිධානය පවසනවා. කෙසේ වෙතත් ජගත් සංවිධානයේ මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍ය කෙහෙලි රඹුපැල්ල මහතා සඳහන් කළේ. ජගත් මානව හිමිකම් කවුන්සිලේ විශේෂ සිව් පුද්ගල කමිටුවක් විසින් COVID-19 වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලින්ගේ මෘතදේහ භූමිදානය හරහා වෛරසය පැතිර යන බවට සෞඛ්‍ය හෝ විද්‍යාත්මක මතයක් ඔප්පු වී නොමැති බවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ කොවිඩ් මෘතදේහයන් ඒ ආකාරයෙන් ආදාහනය අනිවාර්ය කිරීමෙන් ජාතීන් අතර සුහදත්වයට බාධාවක් ඇතිවීම මෙන්ම ඒ මානව හිමිකම් කඩකිරීමක්ද වන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. එමගින් මෙරට විවිධ ජාතීන් අතර පවත්නා පූර්ණ විනිශ්චයන් අසහනය සහ ප්‍රචණ්ඩත්වයේ ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. COVID-19 වෛරසය හේතුවෙන් මියගිය බවට සැලකෙන පුද්ගලින්ගේ මලසිරුරු පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමේ එකම විකල්පය ලෙස ඇතැම් අවස්ථාවන්හි අදාළ වාර්තාවල නිරවදතාවය තහවුරු කිරීමට පවා කාලයක් ඉතිරි නොකොට අදාළ ආදාහන කටයුතු සිදු කිරීම ගැනද මෙම කමිටුව අවධානය යොමු කර තිබෙනවා. කොවිඩ් ආසාදනය වී මිය යන පුද්ගලින්ගේ දේහයන් කළමනාකරණයට පත් කළ සෞඛ්‍ය අමාත්‍ය කමිටුවේ යෝජනා කඩිනමින් එළිදක්වමින් ආදාහනය අනිවාර්ය කිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය වෙනස් කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු ලෙසයි අදාළ සිව් පුද්ගල කමිටුව එම නිවේදනයේ දක්වා තිබෙන්නේ. මේ අතර කොවිඩ් මෘතදේහ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයාට අද පැමිණිල්ලක් බහර දීම සිදු කෙරුණා. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්තු 20 ඉදිරිපත් කරපු ගයිඩ්ලයින් එක. මේකේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා
inspection, prevention and control for the safe management of dead body in the context of COVID-19. මේක තමයි මුළු ලෝකෙටම තියෙන මතය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක ඊටාම පැහැදිලිව කියලා තියෙනවා ආදාහනය කරන්න පමණක් නෙවෙයි භූමදාහන කටයුතුත් කරන්න පුළුවන් කියන එක. මං අහනවා මේ ආණ්ඩුවේ ඉන්න වියතුන් කෝ? වියත් සභාවක් කියන්නේ රටකට යුක්තිය ඇත්ත කියන්න ඕන එක. නැතුව රටක ජනතාව නොම කියන්න පාලකයන්ට උපදෙස් දෙන එක නෙමෙයි. ඒතකොට අද ආණ්ඩුවේ වියතුන් ඇත්තටම මේක කරන්න ඕන. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කර ඇති මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්පැල්ල මහතා ප්‍රකාශ කර සිටියේ. කොවිඩ් දේහ භූමදානය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ සමාජිකයන් 4 දෙනෙක්ගෙන් යුක්ත කමිටුව ඊයේ වාර්තාව ඉදිරිපත් කළා කිව්වා කිසිම අවස්ථාවක භූමදානය තුළින් කොවිඩ් පැතිරීමේ සාධනීය තත්ත්වයක් නැහැ. ඒකින්ද ශ්‍රී ලංකාවේ අරගෙන තියෙන මේ තීරණය ජාතිවාදී තත්ත්වයක් උද්ගත කරන්න පුළුවන් කියන එක. සඳහන වැරදි. මොකද හේතුව ලංකාව ගැන කතා කරනකොට චීනය මම දන්නවා එක ප්‍රාන්තයක ඉන්නවා ලංකාවට වැඩිය ජනගහනයක්. ඒක සම්පූර්ණ මුස්ලිම් ප්‍රාන්ත. ඒ රටෙත් ඒ ක්‍රියාත්මකතාවය තමයි සිද්ධ වෙන්නේ. ඒක ඇඟිල්ල දික් කළ ජාතිවාදීව කියන එක ප්‍රතික්ෂේප කරනවා. ඒ දෙවැනි කරුණ තමයි ඒ සම්බන්ධව මේ වෙනකොට වෛද්‍ය අංශ වලින් දීලා තියෙන උපදේශක්. ගරු ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයේ තියෙන ස්ථාවරයේ කිසිම වෙනසක් නැහැ. සෞඛ්‍ය අංශ වලින් බලධාරීන් විසින් දෙන ක්‍රමවේදය අපි අනුගමනය කරන්නේ. අපිට හිතුවක්කාර ලෙස තීන්දුව ගන්න හැකියාවක් නැහැ. ඉන්දියාවේ 72 වන ජනරජ දිනය අදට යෙදී ඇති අතර දිල්ලියේ ඓතිහාසික රතු බලකොටුව ආශ්‍රිතව රාජ්පාත්හි එම සැමරුම් උත්සවය අද පෙරවරුවේදී ආරම්භ වුණා. ඒ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයේද අද ඉන්දිය 72 වන ජනරජ දිනය සමරනු ලැබුවා. ඒ පවතින වසංගත තත්ත්වයේ හමුවේ ඉතා චාමාකාරයටයි. ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්වුණා. නව ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්ව ලාංඡනයක්ද මෙම උත්සවයේදී එළි දැක්වුණා. පාසල් දරුදරියන් විචිත්‍රවත් නර්තනාංග ඉදිරිපත් කරමින් මෙම අවස්ථාව වර්ණවත් කළා. ඉන්දිය උපහාර නර්තනයට අමතරව කතක් සහ රාජස්ථානී ජන නර්තනයන්ගෙන්ද උත්සවය අලංකාරවත් වූ අතර ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දිය ජාතික දරුදරියන්ගේ නිර්මාණාත්මක මේට අමතරව මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය, යාපනයේ කොන්සියුලර් ජෙනරල් කාර්යාලය සහ හම්බන්තොට කොන්සියුලර් ජෙනරල් කාර්යාලය විසින්ද 72 වන ජනරජ දිනය වෙනුවෙන් උත්සව සංවිධානය කර තිබුණා. මේ අතර ඉන්දියාව තුළ පැවැත්වෙන ගොවි අරගලයට සහාය දැක්වීම සඳහා ඉන්දු ශ්‍රී ලංකා ජනතා සහයෝගීතාවය ත්‍රිකුණාමල නගර මැදයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට සාමකාමී නිහඬ විරෝධතාවයක නිරත වුණා. විරෝධතාකරුවන් කියා සිටියේ සමස්ත ලෝකයේම ගොවි බිම් ආක්‍රමණය කරමින් බහුජාතික සමාගම් ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව ශ්‍රී ලංකාවේ ගොවීන්ගේ ජල බීජ සහ ඉඩම් අයිතිය වෙනුවෙන් ජාතික සම්පත් විකුණා දැමීමට එරෙහිව මෙම නිහඬ විරෝධතාවය පවත්වන බවයි. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ හා පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්මදිනය අදට යෙදී තිබෙනවා. උන්වහන්සේලාට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් එක් කිරීමට අද එම විහාරස්ථාන වෙත පැමිණියා. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත මහෝපාද්‍ය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ ජන්මදිනය අදට යෙදී තිබෙනවා. උන්වහන්සේගේ ජන්මදිනයට සුභාශිංසනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට පැමිණියා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉටු කරමින් සිටින මෙහෙයට මෙහිදී ජනාධිපතිවරයා සිය ගෞරවය මහානාහිමියන්ට පුද කළ අතර උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනු ලැබුවා. මහානාහිමියන්ට ආශිර්වාද පිණිස 59ක් විශේෂී පැවති දානමය පුණ්‍ය කර්මයටද සහභාගී වූ ජනාධිපතිවරයා මහා සංඝරත්නයට දානය පිළිගන්වනු ලැබුවා. අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමිපාණන් වහන්සේගේ 88 වන ජන්මදින නිමිත්තෙන් නිකුත් කෙරුණු සමුරු මුද්‍රයද ජනාධිපතිවරයා විසින් උන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබුවා. මේ අතර අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ ජන්මදිනයට සුබ පැතීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට පැමිණියා.
උන්වහන්සේගේ උපන්දිනයට සුභාශිංසන එක් කළ අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව මහනාහිමියන් සමග සුහද කතා බහකද නිරත වුණා. ලෝම වෙලාගත් වසංගත අභියෝගයේ හමුවේ මෙරට ජනතාව එම පීඩනයෙන් මුදා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කොටුගොඩ ධම්මාවාස නාහිමියන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සිය ප්‍රශංසාව පළ කළා. මේ අතර අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ට සුභාශිංසනය කිරීම සඳහා කොළඹ අගරාධකරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද ධර්මපාලාරාම විහාරස්ථානයේ වෙත අද පැමිණියා. නාරාහෙම්පිට අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ජන්මදිනයද අදට යෙදී තිබෙනවා. උන්වහන්සේටද සුභාශිංසනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නාරාහෙම්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණියා. හැත්තෑට වෙනි ජන්මදිනය වෙනුවෙන් මෙහිදී ජනාධිපතිවරයා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ට සුබ පැතුම් එක් කරමින් චිර ජීවනයේද ප්‍රාර්ථනා කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් බැහැ දැකීමට නාරාහෙම්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණියා. ජන්මදිනයට සුබ පැතුම් එක් කරමින් උන්වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා කළ අග්‍රාමාත්‍යවරයා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ශාසනික මෙහෙවර දැඩි ලෙස අගය කරනු ලැබුවා. රටේ දේශපාලන සමාජීය හා ආර්ථික ක්‍රියාපිළිවෙතට අදාළ ධර්මානුකූල පිළිවෙත් පිළිබඳව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට අනුශාසනා සිදු කළා. උන්වහන්සේගේ ජන්මදිනයට සමගාමීව නාරාහෙම්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේ පැවති ලේතන් දීමේ උත්සවය සඳහා පැමිණ සිටි වෛද්‍යවරුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඇතුළු පිරිස සමග අග්‍රාමාත්‍යවරයා සුහද කතා බහකද නිරත වුණා. අපේ සුබ පැතුම් මේ වෙලාවේ පුද කරන විනායක හාමුදුරුවෝ පුද කරන්න තමයි දැන් අද හැමදාම එනවා. හැබැයි ඉතින් අද ආවේ විශේෂයෙන් මෙන්න. අද ප්‍රධාන නායක හාමුදුරුවෝ තුන්දෙනෙ උනේ. මේ හාමුදුරුවන්ගේ ගොඩ හාමුදුරුවන්ගේ අත්නගල්ලේ නායක හාමුදුරුවන්ගේ තුන්දෙනාගේම උපන්දින අද. දැන් අපේ සුබ පැතුම් තමයි. දේශපාලන ඉතිහාසයේ කිසි දිනක සිදු නොවූ ලෙස රාජ්‍ය දේපල ජාතික සම්පත් විකිණීමේ චක්‍රලේඛයක් මෙවන විට රට තුළ ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බුත්තල පැලවත්ත මහසෙන්පුර සත්කාරය විපක්ෂ නායක ජනකම් සේවයට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. දැන් මිත්‍රවරුනි අපේ රටේ දේශපාලන ඉතිහාසයේ වෙන කිසිම දවසක සිදු නොවුණු ආකාරයට රාජ්‍ය දේපල ජාතික සම්පත් විකුණමින් යනවා. දැන් අපේ රටේ තියෙනවා වෙනම චක්‍රයක්. ඒ චක්‍රය තමයි විකිණීමේ චක්‍රය. මේක නොනවතින චක්‍රයක්. විකුණනවා මතක් කරලා දෙන්න කැමති. එදා ජනාධිපතිවරණේ මහමැතිවරණේ මහා ගොරහැඬි භාෂාවෙන් දේශ ප්‍රේමීත්වය ගැන කතා කරපු ඒ මහා වීරයෝ ටික අද කොහෙද? අද හැංගිලා. ඒ නිසා තමයි පුවත්පතක් අරන් බැලුවා. විකිණීමට තිබේ. මොනවද විකුණන්නේ? රටේ ජාතික දේපල. රටේ ජාතික සම්පත. ඉතින් දැන්වත් අපේ රටේ ජනතාවට මේ මොහොතේදීවත් තේරෙන්නට ඕන මේ රජය කරන්නේ සම්පූර්ණ ව්‍යාජ රාජ්‍ය පාලනයක්. බොරුකාර, වංචාකාර, රැවටිලිකාර, ජනතාව රවටන, ජනතාවට බොරු දේශනා ලබා දෙන මේ බොරුවෙන් පිරිච්ච නොනවතින රැවටිලි චක්‍රය ක්‍රියාත්මක කරන ආණ්ඩුව. දැන් දේශප්‍රේමියෝ ටික ඔක්කොම හැංගිලා. දැන් මන්දිර ඇතුලේ ඉඳගෙන දේශප්‍රේමියෝ ටික විකිණීමට හුලං ගහනවා. විකිණීමට තෙල් ටික ගහනවා. විකිණීමට ග්‍රීස් ටික ගහනවා. මොනවද කිව්වේ? තෝරගන්නේ කිව්වොත් දේශද්‍රෝහියාවයි දේශප්‍රේමියාවයි. එතකොට එදා දේශද්‍රෝහින් අපි. ඒ ඇත්තෝ දේශප්‍රේමිය. දැන් මේ දේශප්‍රේමීත්වයේ චැම්පියන්ලා ටික තමයි සූරයෝ. ලෝක සූරයෝ. ඒගොල්ලෝ දේශප්‍රේමීත්වයේ සූරයෝ. රාජ්‍ය දේපල ජාතික සම්පත් විකිණීමෙත් සූරයෝ. ඊරින රසු අමාත්‍ය මණ්ඩලයේ විසින් ගමන ලැබූ තීරණ කිහිපයක් දැන්. වැවිලි අංශයේ සේවකින්ගේ දෛනික වැටුප ඉහළ නැංවීම 2019-2021 වැවිලි සේවක වැටුප් සාමූහික ගිවිසුමෙහි විධිවිධාන පරිදි රුපියල් 50ක ස්ථාවර මිල දීමනාවක් ඇතුළුව රුපියල් 750ක දෛනික වැටුපට සහ ඵලදායිතාවය හා සම්බන්ධිත නියමිත කිලෝග්‍රෑම් ප්‍රමාණය ඉක්මවන්නේ නම් ඕවර් කිලෝ රේට් 9 වන තවත් දීමනාවක් සහිතව වැටුප් ලැබීමට වැවිලි අංශයේ සේවකින්ට දැනටමත් හිමිකම ලැබී තිබෙනවා. ඒ අනුව 2020 නොවැම්බර් මාස පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා මගින් වැවිලි අංශය සඳහා රුපියල් 10ක දෛනික
සෛනික වැටුපක් ලබා දීමට යෝජනා කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් වන සියලු කරුණු සැලකිල්ලටගෙන අදාළ අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි පඩිපාලක සභා මගින් වැවිලි අංශයේ සේවකින්ගේ වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ දින අනුමැතිය ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයාගේ අරමුදල පිළිබඳ විගණකාධිපති වාර්තාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අනුක්‍රම ව්‍යවස්ථාවේ 154 3 වගන්තිය විධිවිධාන සමග කියවිය යුතු 1978 අංක 7 දරන ජනාධිපතිවරයාගේ අරමුදල් පනතේ 9.2 වගන්තිය අනුව 2018 දෙසැම්බර් මාස 31 වන දින අවසන් වන මූල්‍ය වර්ෂයට අදාළව ජනාධිපතිවරයාගේ අරමුදල විගණකාධිපතිවරයා විසින් විගණනය කරනු ලැබ ඇත. ඒ අනුව එම අරමුදල් පනතේ 10 වන වගන්තිය විධිවිධාන පරිදි 2018 මූල්‍ය වර්ෂය සඳහා වන එකී විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා. නව ಖನಿජ තෙල් සම්පත් සංවර්ධන පනතක් පැනවීම. ඒ අනුව 2003 අංක 26 දරන ಖනිජ තෙල් සම්පත් පනත අවලංගු කර නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශීය ಖනිජ තෙල් හා වායු ගවේෂණය හා නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය කිරීමේ අරමුණ පුළුල් වශයෙන් හඳුනාගෙන ඇති නමුත් එම අංශයන් කළමනාකරණය කිරීම සඳහා යෝග්‍ය අයුරින් අර්ථ නිරූපණය කර නොමැති බව පෙනී ගොස් ඇති බැවින් ඒ අනුව අදාළ පාර්ශවයන් සමග පැවති සාකච්ඡාවලදී එම පනත අවලංගු කර අවශ්‍ය අර්ථ දැක්වීම නියාමනය ප්‍රතිපත්ති ජාතික මෙහෙයුම්කරු වෙන්කොට දැක්වීම සඳහා නව පනතක් සැකසීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණා. අබතුමා එක්සත් ජාතීන්ගේ මානවිකම් කොන්සල්ස්වරයාගේ වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය අද පස්වරුවේ ලබා දීමට නියමිත බව වාර්තා වෙනවා. මේ සම්බන්ධ රජයේ නිල ස්ථාවරය මොකද මේ වාර්තාව? මේ වාර්තාව පිළිගැනීම නොපිළිගැනීමේ අයිතිය අපට තිබෙනවනේ. මේ තියෙන යම් එකඟතාවයන් යම් අවස්ථාවලදී සිදු වුවත් ඒ එකඟතාවයන් සපුරන්නට වර්තමාන රජයේ තිබෙන ප්‍රතිපාදන ව්‍යවස්ථානුමය ප්‍රතිපාදන නොමැත කියන එක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ අයිතිය රජයක් ඇටියට ස්වර්ණී රටක් ඇටියට අපි හැමෝටම තියෙනවා. ඒ නිසා ඔහුගේ ඇයගේ ඒ ප්‍රකාශය කෙසේ වෙතත් ඒ ප්‍රකාශය අපි කියනවා සම්බන්ධ වෙන්න ඕනේ අපේ ව්‍යවස්ථානුකූල පසුබිමත් රටක ස්වාරිත්වය රැකෙන ආකාරයටත් කටයුතු කරන්නට. ඒකට අපි බැඳී සිටිනවා රටේ ජනතාවගේ ස්වාරිත්වය රකින්නට. ඒ ස්වාරිත්වය තුළ තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභාව මගින් අවශ්‍ය පුද්ගලයන් හට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් දේශපාලන පළිගැනීම් කියන වචනෙට මුවා වෙලා හොරු දූෂිතයෝ මංකොල්ලකාරයෝ මිනිමරුවෝ බේරගන්න දරන කොමිසමක්. ඒ කොමිසම් වාර්තාවෙන් ඉතා පැහැදිලිව ඒක ඔප්පු වෙනවා. නඩු ගණනාවකින් මේ චූදිතයෝ නිදහස් කරන්න තමයි මේ කොමිසම් වාර්තාවේ නිර්දේශ කරලා තියෙන්නේ. මතභේදකාරී නිර්දේශ කීපයක් තමයි මේකේ නිර්දේශ කරලා තියෙන්නේ. එහෙම ගත්තම බැසිල් රාජපක්ෂ, ඒ වගේම විලීගමගේ රෝහිත බෝගල්ලාගම, උදයංග වීරතුංග, දමයන්ති ජයරත්න, මහින්ද කාන්දගමගේ, නිස්සංක සේනාධිපති, ජාලි වික්‍රමසිංහුගේ, පිල්ලයාන්, නාලක්ගොඩ හේවා, උදේ ගම්මන්පිල මේ සියලු දෙනාම නිදොස් කොට නිදහස් කරන්න කියලා තමයි මේ කොමිෂන් වාර්තාවේ නිර්දේශ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හරි පැහැදිලි මේක දේශපාලන පළිගැනීම් කියන එකට මුවා වෙලා තමන්ගේ පාලන කාලේ හොරකම් කරපු හොරු, තක්කඩි, වංචාකාරයෝ මිනිමරුව ටික නිදහස් කරගන්න දරන උත්සාහයක් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව මේක කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ කියන එක අපිට විශ්වාසයි. දැන් මේ අධිකරණයේ තියෙන නඩු ඔක්කොම පවරලා තියෙන කවුද? ඒ කොනීතිපතිවරයා නැත්නම් අල්ලස් කොමිසම. එතකොට දැන් මේ නඩු ඉවත් කරගන්න එපයි. කවුද ඉවත් කරගන්න ඕනකම තියෙන්නේ? ආයි නීතිපති යන්න උසාවියට. ගිල්ල ගන්න අපි නඩු ඉවත් කරගන්න. නීතිපති නඩු දානවා. ඒ නීතිපති දෙපාර්තමේන්තුවට ගිහලා නඩු අයින් කරගන්න. මොන ලැජ්ජ නැති වැඩක්ද ඒ? අල්ලස් කොමිසම නඩුවක් දානවා. ආයි අල්ලස් කොමිසම කියලා දෙනවා අපි දාපු නඩු වැරදි ඉල්ලාස් කරගන්නවා කියලා. ඒක මොකද්ද එතකොට? අල්ලස් කොමිසම වැඩක් තියනවාද? මේ ක්‍රියාවලියට නීතිපති දෙපාර්තමේන්තුව එකඟතාවය නැහැ. රාජපක්ෂවරුන්ගේ නඩු බේරා ගැනීම වෙනුවෙන් නඩු කියලා බේරගත්තට අපිට කමක් නඩු බේරා ගැනීම වෙනුවෙන් ඇවිල්ලා හොරපාරක ඇවිල්ලා වෙන වර්ගයේ ක්‍රියාවලියක් අරගෙන මේක අධිකරණ ක්‍රියාවලට අත තියන්න හදන නිසා මේ ඇත්ත ගත්තොත් එimhe අධිකරණ ක්‍රියාවලියට අත තිබීමක් මේක තුළ තියෙනවා. මොකද මේකෙන් ආණ්ඩුව වල එන දූෂිතයන්ට ලයිසන් එකක් දෙනවා. මත මීට පස්සේ මම හිතන්නේ ජනමාධ්‍ය හරි ජනතාව හරි මේ ආණ්ඩුව වල වංචා දූෂණ කතා කරලා తీරුමක් තියෙයි කියලා. මොකද මේක ක්‍රියාවට නැගුණොත් බය නැතුව හොරකම් කරනවා. නඩුවට බය නැහැ. මොකද නඩු වටුනවා. ඊළඟ පාර බලයට ආවට පස්සේ කොමිෂමක් දැම්මා. නඩු ටික ඔක්කොම දාස කරගත්තා. නඩු පවරපුණ්ඩ දඬුවම් කරා. දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් දැන්. මට තියෙන කනගාටුව තමයි එදා සම්පූර්ණ වරායක් විකුණනකොට නිදියගෙන හිටපු අය අද ජැටියක් ගැන කතා කරනවා. ඒතර මට අහන්න තියෙන අයගෙන් හම්බන්තොට වරාය ජාතික සම්පතක් නෙවෙයිද?
කියන ප්‍රශ්නේ අහන්න තියෙනවා. කවුරු කොහොම ගුවත් මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ ඒ වල විකුණන්න නෙමෙයි. මැති ඇමතිවරුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්කම තිබෙනවා. මැති ඇමතිවරුන්ට පුළුවන් නම් එන්න ජනතාව මැද්දට. අපේ මැති ඇමතිවරුනි කට මැත දොඩන්න සූදානම් වෙන්න එපා. ඒවා ඔබලා ඉදිරි ගමනට බාධකයක් කියන එකයි මට කියන්න පුළුවන්කම. ආහාර ද්‍රව්‍ය මිල ඉතා විශාල ලෙස ඉහළ ගිහිලා තියෙනවා. දැනට මේ රටේ ලක්ෂ 7කට පමණ රැකියා හිමි වෙලා තියෙනවා. මේ කොවිඩ් වසංගතය නිසා. ඉතින් සර් ෆේල් කියලා කියන්න දැන් වෙනම අවශ්‍ය ඕනේ නැහැ. ඔවුන්ව බලයටපත් කරපු ගරුතර ස්වාමීන් වහන්සේලාම පාට බහැලා කියනවා දැන් සර් ෆේල් කියලා. විරුද්ධ පක්ෂයේ ඉන්න සමහර උදවිය සහ විරුද්ධ පක්ෂයේ සමහර කඩයාන සමහර මාධ්‍ය වෙළඳාම විකිණීම සහ බදු දීම අතර වෙනස දන්නවා. දැනගෙන නෑ අනේ ඇස් පේන්නේ නෑනේ කියලා. හැබැයි ඇස් පේනවා. අනේ කන් ඇහෙන්නේ නෑනේ. නෑ උඩ කන් ඇහෙනවා. ඒක බොරු අන්දයන්ට බොරු බීරන්ට අපට බෙහෙත් නෑ. මේ රුපියල් 1000ක් ලබා දීම සමග මේ ජනතාවගේ ඒ රැකියාව පිළිබඳ ආරක්ෂාව කුමක්ද? මේ ජනතාවගේ ලැබෙන්න ඕන අනිකුත් ලැබීම් ටික කොයි ආකාරයේද ලබා දෙන්නේ පිළිබඳ රජයේ ස්ථාවරය කුමක්ද කියන එක පැහැදිලි කරන්නට ඕනේ. රජයේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ යම්කිසි සේවාවක්. සමහරක් වෙලාවට සාධාරණ වෙන්න පුළුවන්, අසාධාරණ වෙන්න පුළුවන්. නීති රීති යටතේ නොවෙන්න පුළුවන්. අපි මොන ඉලක්කයක කරත් ජනතාව සතුටෙන් තිබ්බේ නැත්නම් ඒක ඒ රජය අපකීර්තියටපත් වෙනවා. ගත වූ දින 5ක කාලය තුළ මාර්කර යනතුරු හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. රට තුළ දෛනිකව සිදුවන මාරක අනතුරු සංඛ්‍යාව ඉහළ යමින් සිදුවන ජීවිත හානි සංඛ්‍යාවද මොහොතින් මොහොත ඉහළ යන තත්ත්වයක් මේ වන විට දක්නට ලැබෙනවා. මෙලෙස මාර්ග අනතුරු ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ රේදුරන්ගේ මෙන්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ගේද දැඩි නොසැලකිල්ලයි. 17 වනදා සිට 22 වනදා දක්වා ගත වූ දින 5ක කාලය තුළ රට පුරා සිදු වූ රියානතුරු වලින් වටිනා ජීවිත 30ක් පමණ අහිමි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. පසුගිය 17 වෙනිදා සිට 22 වෙනිදා දක්වා සතියක කාලය තුල ශ්‍රී ලංකාවේ මාරක රියානතුරු වලින් 30 දෙනෙක් පමණ මිය ගොස් තිබෙනවා. එමෙන්ම බරපතල තුවාල ලබා තිබෙනවා 90 දෙනෙක්, සුළු තුවාල ලබා තිබෙනවා 189ක්. එමෙන්ම වාහන වලට පමණක් අලාභ හානි සිදු වූ අනතුරු 119ක් වාර්තා වී තිබෙනවා. මුළු අනතුරු සංඛ්‍යාව 427ක්. එමෙන්ම පසුගිය පැය 24 කාලය තුලත් ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදු වූ අනතුරු වලින් පුද්ගලයන් 5 දෙනෙක් පමණ මිය ගොස් තිබෙනවා. 40කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. ඒ අනුව තවදුරටත් රියානතුරු වර්ධනය වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. බොහෝ අවස්ථාවල මෙම අනතුරු වල වින්දිතයින් බවට පත් වී ඇත්තේ යතුරු පැදිවල ගමන් කරන අය, පදිකයින් සහ ත්‍රිරෝද රථවල ගමන් කරන පුද්ගලයන්. මේ නිසා මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න මේ දිනවල විශේෂයෙන්ම වැසි සහිත කාලගුණය, එමෙන්ම මාර්ගයේ අලුත් වැඩියා කිරීම, මේ නිසාත් අනතුරු සිදුවීමට හැකියාවක් තිබෙනවා. මේ සියල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කර මාර්ග ආරක්ෂාව තහවුරු වන පරිදි කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. ගතවුණු පැය කිහිපය තුලත් ඉතා දරුණු සහ මාරක රියානතුරු කිහිපයක් අපට වාර්තා වුණා. රාත්‍රී 7:30ට පමණ A9 මාර්ගයේ මැදවච්චේ ඉකිරිගොල්ලෑව පාසල අසලදී සහල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අතුරු මාර්ගයක සිට අපරීක්ෂාකාරී ලෙස පැමිණි යතුරු පැදි කරුවෙකු බේරා ගැනීමට ගත් උත්සාහයේදී එම ලොරි රථය පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබූ මෝටර රථයක ත්‍රිරෝද රථ දෙකක සහ යතුරු පැදි 3ක ගැටි දරුණු අනතුරක් සිදු වුණා. මෙහිදී පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඊයේ රාත්‍රී 8:30ට පමණ ත්‍රිරෝද රථයක් අනුරාධපුර පූජානගරයේ ඉසුරුමුණිය වටරවුමේදී පාලනය කරගත නොහැකිව පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් එම ත්‍රිරෝද රථයේ පැදවූ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර හැටන් සිට බගවන්තලාව දක්වා අධිවේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් එම ත්‍රිරෝද රථයේ රේදුරා බරපතල ලෙස තුවාල ලබා දික්වය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද උදෑසන 7:30ට පමණ මෙම අනතුර සිදු වූ බවයි නොවුඩ් පොලිසිය පැවසුවේ. මැදවච්ච නගරයේදී සිදු වූ තවත් ත්‍රිරෝද රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. කොරෝනා වදුර හේතුවෙන් පසුගිය ඔක්තෝබර් මාස 25 වන දින අත්හිට වූ මඩකලපුව සිට කොළඹ දක්වා වූ නගරාන්තර රාත්‍රී දුම්රිය සේවය තෙමසකට පසු ඊයේ රාත්‍රියේදී නැවත දහවනයට එක් කර තිබෙනවා. ඒ සියලුම සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලවයි. මඩකලපුව මූලස්ථාන පොලිසිය අපරාධ විමර්ශන කොට්ටාශයට ලැබුණු තොරතුරක් අනුව මඩකලපුව වලයිරවූ පාලම යටින් අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා. මීඩියාගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී ඊයේ රාත්‍රී 7ට පමණ පුද්ගලයෙකු හට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර ඔහු බලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මීඩියාගොඩ පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඌව පළාතේ රෝහල් කනිෂ්ඨ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර ඊට සමගාමීව දියතලාව මූලික රෝහලේ කනිෂ්ඨ සේවකයින් හා වැල්ලවාය මූලික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින්ද මෙලෙස වැඩවර්ජනයේ නිරත වුණා. සිය මවගෙන් වෙන් වූ සුනකයින්ගේ ග්‍රහණයට හසු වී සිටි ගෝණ පැටවෙකුගේ දිවි බේරා ගැනීමට ගල්කියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. තමුත්තේගම පොලිස් වසමේ මැයි ඇල්ලෑව ප්‍රදේශයේ තිදරු මවක් ඇතෙකුගේ පහර දීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා. ඒත් සමගින් සියත සවසාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි එළ හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.